මේ අද මොකද කරන වීඩියෝ? අනේ මන්ද වයිද මේ DC දෙකක් කරානේ නේද? දැන් මාවල්ලක් කරමු නේද? මාවල්ලක් කරමු. මොකද කරන්නේ? තෝර් මේ ස්පයිඩර් මයිල්ස් මොරාල්ස් කරන්නේ පොඩ්ඩක් නම් බලන්න මේ ෆෝන් එක කළේ තියෙන්නේ. අයර්න් මෑන් කතා කරනවනේ මචං. මොකද රක්කල ගේපයිද? මට යන්න. කරමු. ඉතින් ශාවිදෝ. ඔව්. මාවල් ලෝකේ ගත්තයින් පස්සේ DC වගේම එක එක වර්ගවල සුපර් හීරෝස්ලා ඉන්නවා. සමහරු ජීනියස්ලා. තවත් සමහරු සුපර් හියුමන් පවර්ස් සම්මුණ අය. තව සමහරු එක එක ගැජමැටික්ස් වලින් වැඩ පෙන්නන කට්ටිය. ඉතින් මාෂල් ආර්ට්ස් ගත්තාම අපිට ඉන්නව කවුද? අයන් ෆිස්ට් ඉන්නවා. තව එතකොට මේ සෝසරි මායාකර්මති. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්. එතකොට ටෙක් ජීනියස් කෙනෙක්. ටෝනි ස්ටාර්ක්. අනිවාර්යයෙන්ම. රීඩ් ටීචර්ස්වත් මතක් කරන්න ඕනේ නැත්නම් හරි නෑනේ. ඊට පස්සේ ඉතින් අද අපි කතා කරන්න පටන් ගන්නෙ මේ හැම දෙයක්ම. ඒ කියන්නේ පවර් හවුස් කැරක්ටර් එකක් අතින්ද මේ ජීනියස් ලෙවල් එකෙන්ද ටෙක්නොලොජි අතින්ද මේ හැම දෙයක්ම එකට තියෙන සුපිරිම කැරක්ටර් එකක් ගැන. මේ මාවල් එකේ ඉන්න one and only Black Panther. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි කෙලින්ම කතාවටම එමු. හැබැයි ඊට කලින් මොකද්ද අපිට කියන්න තියෙන්නේ? ඔව් මිල අනිවාර්යයෙන්ම. ඔයාලා දන්නවා hype zone වලින් DC, Marvel, Lord of the Ring, HP තව මොනවද? තව ක්ලාසිකල් ෆිල්ම්ස් ඔය ඔක්කොම කරනවා. ඒ ඔක්කොම කරන මගුලක් නෙමෙයි මේ දවස්වල. ඔව්. ඉතින් ඒ හැම දෙයක් ගැනම සිරාම තොරතුරු දැනගන්න අනිවාර්යයෙන්ම ඔයා කරන්න ඕන එක වැඩක් තියෙනවා. ඒ තමයි මොකද්ද? subscribe කරලා බෙල් එකට ගහලා තියන්න. අනිවාර්යයෙන්. එහෙනම් අපි කතාවට බහිමු. ඉතින් අපි Black Panther කියන මේ චරිතය ගැන කතා කරනකොට අපිට මුලින්ම කතා කරන්න වෙන සුවිශේෂී තැනක් තියෙනවා. ඒ තමයි මේ Black Panther කියන චරිතයේ නිජබිම. නැත්නම් එයාගේ මේ වාසස්ථානයේ විදිහට සලකන්න පුළුවන් රට. නැත්නම් දේශය කියමු. ලංකාවේ. කොහොමද ලංකාවේ වෙන්නේ? ඒ වැකන්ද? නෑ. වැකන්ද නෙවෙයි. ඒ තමයි මගේ යාළුවෙක් කිව්වේ වැකන්ද ඌට තමයි Black Panther කියන්නේ. කලබල. හරි ඒ වැකන්ද ගැන නෙවෙයි. අපි කතා කරන්න ඕන වකණ්ඩ ගැන. ඉතින් අමිල අපිට මේ වකණ්ඩ කියන රාජ්‍යයේ සුවිශේෂත්වය මොකද්ද? කොහොමද මේ Black Panther කියන චරිතයට මේ වැකන්ද නැත්නම් වකණ්ඩ කියන දේශය සම්බන්ධ වෙන්නේ? ඔව් මෙහෙමයි ශාලු. මේ කතාව කොමික් වල තියෙන විදිහට චමිතු 1966 නේ දැන් කතාව පටන් ගන්නෙ. අපි ඒක මතක් කරනවා අනිවාර්යෙන් මේ ජැක් කර්බි මේ ස්ටැන්ලි දෙන්න 1966 මේක කරනකොට Black Panther කොමික් එක ලියනකොට Black Panther කොමික් එක ලියනකොට මෙයාලා සම්පූර්ණයෙන්ම ගන්නේ ඇෆ්‍රිකන් මහද්වීපයේ කන්ටිනෙන්ට් එකේ තියෙන එක ප්‍රදේශයක්. මේක හරියටම කියලා නැහැ මේක මෙන්න මෙතනේ තියෙන්නේ කියලා. හැබැයි අපි දන්නවා කෝඩිනේෂන් ටික මේක කෙන්යා, යුගන්ඩා, තව කොංගෝ රාජ්‍ය, ඊජිප්ට් ඒ වගේ තියෙන ඒ රටවල් අතර තියෙන කොහේ හරි ලොකේෂන් එකක් කියන කතන්දරේ අපි දන්නවා. මේ වකණ්ඩන් කියන අධිරාජ්‍ය එහෙම නැත්නම් වකණ්ඩන් කියන ශිෂ්ටාචාරය මුලදී ඒ කියන්නේ වකණ්ඩාව හැදෙන්න කලින් මේක තනිකර නිකන් නෝමල් ප්ලේන් එකක්. ඒ කියන්නේ තනිතලාවක් නැත්නම් මොකක් හරි අතහැරලා දාපු භූමියක්. හැබැයි මම කිව්වොත් මොකද ශමින්දු? මේක ඔයත් දන්නේ නැති මේක අවුරුදු 10000 ගානකට කලින් මිනිස්සු වෙන්නත් කලින් මේක ජනාවාස බවට පත් වෙලා තිබ්බ ප්‍රදේශයක්. ඔව්. ඉතින් මං හිතන්නේ අමිල අපි දන්නවා Black Panther ෆිල්ම් එකෙන් අපිට යම්කිසි අයිඩියා එකක් දුන්න මේ වකණ්ඩ ගැන Black Panther කෙනෙක් කියන්නේ කවුද කියන එක ගැන. නමුත් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ Black Panther සහ මේ වකණ්ඩ මෙන්න මේ තොරතුරු ෆිල්ම් එකෙන් අපිට ගෙනාපු තොරතුරු වලින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කොමික් පොත් අතර මේ කට්ටිය ගැන කොහොමද කතාව ලියවිලා තියෙන්නේ කියන එක ගැන කතා කරන්න. අනිවාර්යෙන්. ඉතින් මෙහෙමයි. අපි කොමික් පොත් ටිකක් පොඩ්ඩක් හාර උස්සලා බලනකොට මේ වකණ්ඩාව ඒ ප්‍රදේශයේ මුල් හිමිකරුවන් ඇත්තටම මිනිස්සු නෙමෙයි. මෙයාලා අපි හඳුන්වන්නේ ඔරිජිනේටර්ස්ලා කියලා. මෙයාලගේ නම් අපි පිළිවෙලින් ගත්තොත් ශාවින්දු කොහමද වෙන්නේ? ඔව් මෙයාලා ඔරිජිනේටර්ස්ලා කියන්නේ කවුද කියන එක ගත්තොත් මෙයාලා අර නිකන් මිතිකල් ක්‍රීචර්ස්ලා වගේ කට්ටිය අමුතු ලුකින් එකක් තියෙන නිකන් ඒ ගැන අපිට හරිම සඳහනක් දෙන්නෙත් නැහැ. මොකද මේක අවුරුදු ලක්ෂ ගානකට එහා පැත්තේ යන කතාවක් මේ. ඒ කියන්නේ මිනිස්සු ඉපදෙන්න ඒ ආසන්නයේ තියෙන කතාවක්. ඔව්. කලින් හා ප්‍රශ්නට උත්තරයක් දුන්නොත් මේ
කවුද නමත් අමතක ඔරිජිනේටර්ස් ඔරිජිනේටර්ස්ලා ඔරිජිනේටර්ස්ලා ගත්තොතින් ඉඳලා තියෙනවා වන්යන්ස්ලා කියලා කට්ටියක් ඉඳලා තියෙනවා තව ඇරක්නොයිඩ්ස් වර්ගයක් ඉඳලා තියෙනවා අනන්සි නේද අනන්සි නේද තව සිම්බි කියලා කට්ටියක් ඉඳලා තියෙනවා ඉතින් මෙයාලගෙන් පස්සේ ටික ටික මනුෂ්‍ය වාසය ඇති වෙනකොට මේ එහෙම මානවයන් මේ වකණ්ඩා කියන ඒ තියෙන භූමියට එන්න ගන්නවා අතරම මුල් කාලේ ඇත්තරම මෙයාලයි මේ කවුද ඔරිජිනේටර්ස්ලයි මේ මානවයනුයි නිකන් කෝඑක්සිස්ට් වෙලා ඉන්නවා. නමුත් ඔතනදි තමයි වැදගත්ම කාරණයක් සිද්ධ වෙන්නේ. මොකද්ද? ඉතින් මුල් කාලේදී මේ ඔරිජිනේටර්ස්ලයි හියුමන්ස්ලයි එකට හොඳින් සාමකාමීව වාසය කරත් හැබැයි පස්සේ කාලය යනකොට මේ හියුමන්ස්ලා මේ අර ඒ ලෑන්ඩ් එකේ තිබ්බ රිසෝසස් එහෙම අර අවභාවිතා කරන්න ගැනීමත් එක්කම මේ දෙගොල්ලෝ අතර ප්‍රශ්න හට ගන්නවා. අවුල් හට ගන්නවා. ගැටීමක් ඇති වෙනවා. ඉතින් මේ ගැටීම පොඩි ගැටුම් වලින් සටන් බවට නැත්නම් යුද්ධ බවටම පෙරලලා යනවා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ තිබ්බ පොඩි ට්‍රයිබ්ස් එකතු වෙලා මේ ඔරිජිනේටර්ස්ලත් එක්ක යුද්ධ ගැටුම් පටන් ගන්නකොට තවත් විශේෂ දෙයක් වෙනවා. ඒක අර අපි දන්නෝනේ ශමිදු මේ වකණ්ඩන් කියන ප්‍රදේශය තනිකර වටේම තියෙන ඊජිප්ෂන් සහ ඒ ආශ්‍රිත කල්චර්ස් එක්ක බැඳුණු ශිෂ්ටාචාරවල එකතුවක්නේ. ඉතින් අපේ වකණ්ඩන්ස්ලට හෙල්ප් එකට, ඒ කියන්නේ වකණ්ඩන් මේ ප්‍රදේශයේ හෙල්ප් එකට කට්ටියක් එනවා. කවුද? ඔව්. මෙයාලා අපි හඳුන්වන ඔරීෂල කියලා. හරියටම කිව්වොත් මෙයාලා ඇත්තටම මේ ඊජිප්තුවේ ඉඳපු අර ගොඩ්ස් ඔෆ් ඊජිප්ට් අපි කියන්නේ ඒ ගොල්ලොන්ගෙම කොටසක් කර නිකන් ඩිසෙන්ඩ් වෙලා එන අනුපුරුක් වගේ කට්ටිය. අන්න හරි. ඉතින් මෙතනින් සෙට් එකක් එනවා එළියට. ඔරීෂ කියලා කියන්නේ අන්න ඒ සෙට් එකට. ඉතින් මෙයාලා අමෙන් රාගෙන් පටන් ගන්න. අමෙන් රා හිරු දෙවිය නේද? ඔව්. අපි ගොඩක්ම දන්නේ රා දෙවියෝ කියලා දන්නේ. ඉතින් ශවතු මේ අර අපි දැන් පැන්තියන් එකක් ගැන කිව්වනේ. මේ සෙට් එකේ ඉන්නවා. ඔරීෂලයි සෙට් එකේ ඉන්නවා. බාස් කියලා කෙනෙක් ඉන්නවා. ඒ තමයි පැන්තකොඩ්. අපිට වැදගත්ම කෙනා එයා. තව කවුද? ඊළඟට ඉන්නවා කොකෝවා කියලා. ඔව්. තව මුජාජි කියලා කෙනෙක් ඉන්නවා. ටා කියලා කෙනෙක් ඉන්නවා. තව ඉන්නවා. ඒ වගේ කීප දෙනෙක්ම ඉන්නව නේද ශවතු? මෙයාලා අර නිකන් අපි දකිනවා වගේ අර ජීවිතේ එක ඇස්පෙක්ට් සමහරු ෂේප් කරන විදිය, සමහරු ගොඩ් ඔෆ් අර එහෙම එක පැතිවලට අරක්ගත්ත අධිපති වුණු කට්ටිය තමයි මේ. ඉතින් මෙයාලගේ උදව්වෙන් අපේ මේ හියුමන්ස්ලාට කොහොම හරි ඔරිජිනේටර්ස්ලාව පරාජය කරලා නෙදර්යාම් එකට පළවා හරින්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මොකද්ද වෙන්නේ? මෙතනින් පස්සේ ඇත්තටම අපේ මිනිස්සු මොකද්ද කරන්නේ? ඔව්. ඉතින් කොහොම හරි මේ ගොඩ්ස් ඔෆ් වකණ්ඩලගේ උදව්වත් එක්ක බස්ට ඇතුළු ගොඩ්ස් ඔෆ් වකණ්ඩලගේ උදව්වත් එක්ක අපේ හියුමන්ස්ලාන්ට පුළුවන් වෙනවා ඔරිජිනේටර්ස්ලාව පරද්දලා මේ වකණ්ඩ කියන භූමිය අත්පත් කරගෙන ජීවත් වෙන්න. නමුත් කොහොම හරි මේ වකණ්ඩවල මේ අර මිනිස්සු මේ වකණ්ඩගෙන රාජධානිය තුල ජීවත් වෙනකොට මෙයාලා ජීවත් වුණේ යමිල එකට නෙමෙයි. මෙයාලා ජීවත් වුණේ ට්‍රයිබ්ස් විදියට. ඔව් එක ගෝත්‍ර තිබුණා. ජබාරි කියලා කියයි, අර වයිට් ටේප්ස් කියලා, එම්බාකෝ එහෙම ඉඳී. තව හයිනා කියයි. ක්‍රොකොඩයිල් ගෲප් එක. අනිවාර්යයෙන්ම. තව රයිනෝ ගෲප් එකක් තිබි මතකද? අර මේ ෆිල්ම් එකත් පෙන්නුවා. ඒ වගේ ගෲප්ස් එක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙයාලා ඇදහැව්වේ එක දෙවියෝ. ඒ කියන්නේ ඊජිප්තුවෙන් කෙලින්ම ආපු සොබෙක්, ගෙකෝ ඒ වගේ කට්ටිය ඒ වගේ දෙවිවරුන්වත් ඇදහැව්වා. ඔව්. මෙයාලා අර හැමෝම මේ වකණ්ඩවල ඉඳපු පැන්තගොඩ්ඩ විතරක්ම නෙමෙයි ඇදහැව්වේ. ඔව්. ඉතින් මේ කාරණාවත් එක්ක මේ ගැටුම් ඇති වෙන කාලෙක යම්කිසි විශේෂ සිදුවීමක් වෙනවා. ශාමිදු. ඔව්. මේ විශේෂ සිදුවීම තමයි මේ ෆිල්ම් එක බලපු අය සහ මේ බ්ලැක් පැන්තර් ගැන දන්න අය දන්නවා. මේ තමයි මේ දුර ඈත අභ්‍යවකාශයේ ඉඳලා සුවිශේෂී වස්තුවක්. හරියටම කිව්වොත් උල්කාපාතයක් කියමු. උල්කාපාතයක් මේ වකණ්ඩ කියන ප්‍රදේශයට ඉලක්ක කරගෙන එන්න ගන්නවා. ඒක හරිම රසවත් කතාවක් විදිහට කිව්වොත් ශාමිදු මේ ඒක එයාලා විශ්වාස කරන්නේ පැන්තර් ගොඩස් බාස් විසින්ම එවපු වස්තුවක් කියලා. ඉතින් මේකෙන් පස්සේ ඇත්තටම කිව්වොත් මේ ප්‍රදේශෙම වෙනස් වෙන්න ගන්නවා. ලිටරලි අර මේ මොකද්ද ඒ උල්කාපාතෙන් ඇති වුණු රේඩියේෂන් එක නිසා වටේ ඉඳපු කට්ටිය නිකන් මේ මියුටේට් වෙලා නිකන් ඩීමන්ස්ලා බවට පත් වෙන්න ගන්නවා. ඉතින් අර ගැටුමක් අර ට්‍රයිබ් අතර වලි තිබ්බ තැනක මේමත් එක අස්සෙන් එකපාර ඩීමන්ස්ලා ඉන්න ගත්තයින් පස්සේ තවත් මගුලක් එනෝනේ. ඉතින් මේ කාරණෙත් එක්ක මේ පැන්තර් ගොඩ්ඩෝ අදහපු අපේ පැන්තර් ට්‍රයිබ් එකේ කට්ටිය මේ උල්කාපාත දිහා වෙනම කෝණකින් බලනවා. ඒ තමයි මේක ෂුවර් එකටම එවන්න නැත්තේ අපේ පැන්තර් ගොඩස් විසින්. බාස්ට්. ඔව් බාස්ට් විසින්. ඉතින් මේ බාස්ට්ගෙන් ඉල්ලා සිටියා මට මේ උල්කාපාතයේ තියෙන මේ රේඩියේෂන් එක පවර් එක මේ එයාලා හිතුවේ අර ඊවිල් පවර් එකක් කියලා නේ. මට ඒ පවර් එක පාලනය කරන්න පුළුවන් ශක්තිය ලබා දෙන්න කියලා. එහෙම ලබා දීලා එකපාරටම අපේ මේ කතා 나යකයා හැමදේම පටන් ගන්න මෙයාගේ මේ පැන්තර් ට්‍රයිබ් එකේ ප්‍රධානියා බෂෙන්ගා කියන දරුණු වොරියර් කෙනෙක් මෙයා. මෙයා විසින් මේ අර මේ උල්කාපාතේ තියෙන තැන ගිහිල්ලා මේ ඒකේ පවර් එක ලබා ගන්නවා. මං හරිනේ ෂවන්. ඔව්. ඉතින් එතනදී මෙයා පළවෙනිම
බ්ලැක් පැන්තර් බවට පත්වනවා. මේක ඇත්තටම කිව්වොත් බ්ලැක් පැන්තර් කියන නාමය නිකන් හරියට මැන්ටල් එකක් වගේ. ඔයා අපි හිතමු මම බ්ලැක් පැන්තර් කෙනෙක් වුණා කියලා. ඔයා බ්ලැක් පැන්තර් කෙනෙක් වුණා කියලා. ඔයාට ඔයා නිකන් අර ඒ වකණ්ඩා වල ඒ ට්‍රයිබ් එකේම ආරක්ෂකයා බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි. අර නිදිය මේ නිදිය ඔය වකණ්ඩා වල තියෙන ඔය මේ වයිබ්‍රේනියම් නිදියේ ආරක්ෂකයා බවටත් පත් වෙනවා. ඇත්තම කිව්වොත් මේ ඔන්න ඔතන ඉඳන් තමයි ඔය වකණ්ඩා කියන නගරය සහ බ්ලැක් පැන්තර් කල්ට් එක කල්ට් එක හරියටම ඇති වෙන්නේ ඔතන. එයාලගේ අභිප්‍රාය වුණේ වකණ්ඩාව ආරක්ෂා කිරීම සහ මේ වයිබ්‍රේනියම් නිදිය මෙයාලට දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගය ආරක්ෂා කරන එක. ඒ වගේම මේ උතර තව දෙයක් එකතු කරන්න ඕන මේ වයිබ්‍රේනියම් කියන මේ උල්කාපාතේ වැටුණයින් පස්සේ ඒ වකණ්ඩ දේශයේ හිටපු මිනිස්සු විතරක් නෙමෙයි අර විකෘතිභාවයට නැත්තම් මියුටේට් උනේ. ඒ අපට තිබ්බ ගහකොළ පවා විකෘතිතාවයන්ට ලක් වුණා. ඔය අතර තිබ්බා එක සුවිශේෂී ශාකයක්. ඒ තමයි heart shape plant එකකට. ඒකේ මොකක්ද උනේ? ඉතින් ඔය මං කිව්වා වගේ අර මං කලින් කිව්වනේ මෙයාට ශක්තියක් හම්බුනායි කියලා. ඔය heart shape herb එකෙන් අර තමයි ඒ අර ප්‍රධානම ශක්තිය හම්බුනේ ඇත්තම කතාව කිව්වොත්. මොකද බ්ලැක් පැන්තර් කෙනෙක් සතුයි. මේ බෂෙන්ගට සරලවම කිව්වොත් අනිත් ට්‍රයිබ් එක්ක සටන් කළා නරකට එරේව සටන් කළා වකණ්ඩාව ඇතුළු ඒ වයිබ්‍රේනියම් නිදි ඇතුළු ඒ ප්‍රදේශයේම ආරක්ෂකයා බවට පත් වෙන්න ශක්තිය ලැබුණේ මෙන්න මේ heart shape herb එක නිසා ශවිනු. හරි. කොහොම හරි බෂෙන්ග අනිකුත් ට්‍රයිබ්ස් එක්ක සටන් කරලා කොහොම හරි මේ වකණ්ඩා රාජධානියේ නැත්නම් වකණ්ඩා දේශයේ අර තනි නායකයෙක් බවට පත් වෙනවා. එක්සේසත් කරා කිව්වොත් හරි. කොහොම වුණත් මේ බෂෙන්ග මේ වකණ්ඩා රාජධානියේ එක්සේසත් කරත් අර මෙයාට විරුද්ධව නැත්නම් මෙයාගේ අර යටතට පාලනය වෙන්න කැමති නැති ට්‍රයිබ්ස් උත් මේ අතර හිටියා. ඔව් අනිවාර්යයෙන්ම අර මේ white tapes ඒ කියන්නේ ජබාරේ ට්‍රයිබ් එකේ මේ අතර ප්‍රධානම තැනක් ගන්න. එයාලා අර වකණ්ඩාගේ අර අගනගරෙන් පොඩ්ඩක් ඈතට විහිදිලා අර බෝඩර්ස් වල එහෙම ඉන්න පෙළඹුණා. අනිවාර්යයෙන්ම. අමිල හොඳ කාරණයක් කලින් මතක් කරා. ඒ තමයි පළවෙනි බ්ලැක් පැන්තර් කියන මැන්ටල් එක ලබාගත්ත පුද්ගලයා තමයි අපි මේ බෂෙන්ග කියන කෙනා. හැබැයි අපි දන්නේ නැහැ සාමාන්‍යයෙන් මේ බ්ලැක් පැන්තර් කිව්වහම මේ ටී චල්ලා කියන පුද්ගලයා තමයි අපිට ඔළුවට එන්නේ. නමුත් මේ අපි දැනගන්න ඕන කාරණේ තමයි මේ බෂෙන්ග මුල් බ්ලැක් පැන්තර් වුණා. හරි. දැන් ඉන්න බ්ලැක් පැන්තර් ටී චල්ලා ඔක මැන්ටල් එකක් විදිහට ගලාගෙන ආවා. නමුත් මේ දෙන්න විතරක්ම නෙමෙයි බ්ලැක් පැන්තර්ස්ලා විදිහට ඉන්දිය ඉතිහාසයේ පුරාවට. එතනින් පස්සේ කියන්නේ දැන් අපි කියවනේ පැන්තර් කල්ට් එක කියන එකක් හැදුනා කියලා. එතනින් ඔය හැදුණු ඔය ගෝල්ඩන් මේ ලිනියේජ් එක. ඒ කියන්නේ පරම්පරාව දිගටම බෂෙන්ගගේ අනුපුරුක් හැමෝම ඇවිල්ලා අපි ටී චකා ටී චල්ලා ෂූරි ඒ අදටත් ඒ බ්ලැක් පැන්තර් කියන මේ පරම්පරාව ඉදිරියට ඇදිලා යනවා. හරිද? හැබැයි තව පොඩි මේ කාරණාවක් තියෙනවා රසවත් කාරණාවක්. මොකද මේ කතන්දරේ මේ ඇත්තටම කිව්වොත් මේ 2017 දී තමයි අපිට අහුවෙන්නේ. ඒ තමයි Marvel Legaciesලා. Marvel Legacies කියන කොමික් එකේ එනවා ශාවින්දු මේ Avengers 1 million මතකද කතාව? Prehistoric Avengers. Prehistoric Avengers. මෙයාලා අවුරුදු මිලියන ගානකට කලින් ඉන්න Avengers සෙට් එක. ඉතින් ශාවින්දු මේ කතා මාලාවේදී අර අපි සාමාන්‍යයෙන් දකින සම්ප්‍රදායික Avengers-ලා නම් නෙවෙයි ඉන්නේ. අපිට ඉන්නවා මේ ඔඩින් ඉන්නවා. තව ඉන්නවා ස්ටාර් බ්‍රෑන්ඩ් ඉන්නවා. ඒ වගේම ඉන්නවා ඇගමොටෝ ඉන්නවා. තව ප්‍රීහිස්ටරික් ගෝස්ට් රයිඩර් කෙනෙක් ඉන්නවා. තව කවුද ඉන්නේ? ඒ වගේම ඉන්නවා බ්ලැක් පැන්තර් කියන මැන්ටල් එකක් තියෙන තව පුද්ගලෙකුත් ඉන්නවා. මේ එතකොට බ්ලැක් පැන්තර් අවුරුදු 10000කට කලින් වුණා කියලානේ අපි කොමික් වල අහලා තියෙන්නේ. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බලනකොට මේ බ්ලැක් පැන්තර් කියන මැන්ටල් එක ඒක සමහර විට අවුරුදු මිලියන ගානක් තිස්සේ එන කතන්දරයක් වෙන්නත් පුළුවන්. එයා නිකන් කොහොමද ආරක්ෂකයෙක් කියන කතන්දරෙන් තියෙන. මෙයාලා මේ ට්‍රයිබ්ස් ඔක්කොම ශවිදු මේ අර සත්තුන්ගේ දෙවියන් අදහන වගේ ට්‍රයිබ් නෑන්නේ. ඉතින් මෙතනදී මේ බ්ලැක් පැන්තර් වෙනම බ්ලැක් පැන්තර් කෙනෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි ප්‍රධානම වෙනස්කම් කීපයක් තියෙනවා. අපි බෂෙන්ග එහෙම නැත්නම් ටිචල්ලව ගමු. මෙයාලා ගත්තෙන් පස්සේ අපි මෙයාලගේ දකින්නේ යම්කිසි මේ ශරීර ලක්ෂණ මේ අර ලක්ෂණ කීපයක්. මේ ලක්ෂණ ඇතුලේ තියෙනවා ශවියා මේ අර එයාලට තියෙන ආමර් එක අර බෑඩෑස් ආම එක. මේ තව තියෙනවා එයාලා යූස් කරන උපාංගර මේ කතන්දර බොහෝ ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපි මේ දකින ප්‍රීහිස්ටරික් ඇවෙන්ජර්ස්ලා කියන බ්ලැක් පැන්තර් ජස්ට් අර බ්ලැක් පැන්තර් කෙනෙක්ගේ කාකස් එකක් දාගත්ත නිකන් නෝමල් බ්ලැක් පැන්තර් කෙනෙක්. මෙයා කොත්තනකදීවත් අර අපි බ්ලැක් පැන්තර්ගේ දකින වගේ සුපර් හියුමන් ඇබිලිටි එකක් පෙන්නලා නැහැ. නමුත් අපිට අර බ්ලැක් පැන්තර් කියන ෆැක්ටර් එක ගත්තාන් පස්සේ මෙයා අවුරුදු මිලියන ගානකටත් ඈත කාලෙකදී ඉන්දියායි කියලා අර හීරෝයික් ගතිය තිබ්බ අර අපි හැමෝම හිතන්නේ හීරෝ කෙනෙක් අර මෑත කාලෙදී ඉඳලා මේ අර ඈත අතීතෙදී ඉඳලා නැහැ කියලානේ. නමුත් අවුරුදු මිලියන ගානක කලින් හීරෝස්ලා ඉඳලා තියෙනවා. මේ පෘථුවේ ඉඳලා තියෙනවා. මාවල් කොමික්ස් වලට අනුව. අමිල අපි දැන් මේ බ්ලැක් පැන්තර්ගේ ඉතිහාසය නැත්නම් මේ වකණ්ඩවල ඉතිහාසය ගැන කතා කරා. නමුත් අපි කතා නොකරපු සහ කතා කරන්න ඕනම ෆැක්ට් එක තමයි
කවුද මේ බ්ලැක් පැන්තර් කෙනෙක් කියලා කියන්නේ? මොකක්ද මේ බ්ලැක් පැන්තර් කෙනෙක් කියලා කියන්නේ? මේ බ්ලැක් පැන්තර් කෙනෙක් වුණාම එයාට එන බල මොනවද? ඔන්න ඔය කතන්දරේ පොඩ්ඩක් කතා කරමු. අනිවාර්යයෙන්ම ශාන්තු. මෙහෙමයි. බ්ලැක් පැන්තර් කෙනෙක් කියනකොට අපිට එන මූලිකම කාරණය තමයි ශාන්තු ඔයා කොහොමද බ්ලැක් පැන්තර් කෙනෙක් වෙන්නේ කියලා. අපි කිව්වනේ මේක මේ පරම්පරාවෙන් පරම්පරාවට එන ලිනියේජ් එකක් එක්ක එන කතන්දරයක් කියලා. දැන් මම ටීචර්කා හැබැයි ඔයා ටීචර්ලා වුණා කියලා ඔයාට එකපාර මෙන්න ගන්න කියලා අර ලංකාවේ පාර්ලිමේන්තුව වගේ මේ ඡන්දවරම දෙන්නේ නැහැ මට. ඒ කියන්නේ තාත්තගෙන් පුතාට මේක හම්බෙන්නේ නැහැ. ඔව්. මෙතනදී මේ ලොකු ටෙස්ට් එකක් තියෙනවා. ඒ පළවෙනි ටෙස්ට් එක තමයි මේ පැන්තර් ට්‍රයිබ් එකේ ඉන්න දරුණුම වොරියර්ස්ලා 6 දෙනෙක් එක්ක මේ කන්ටෙස්ටන්ට් සටන් කරන්න ඕන. මේ ඊට පස්සේ ඒ ටෙස්ට් එක දිනුවයි කියලා කියන හිතමු. ඉවර නෑ එතනින් එහා. තව කතන්දරයක් තියෙනවා. මේක තමයි ට්‍රිකීම කතන්දරේ. ඔයා බ්ලැක් පැන්තර් කෙනෙක් වෙන්න සුදුසු නම් තව ඔයා අර මේ පැන්තර් ට්‍රයිබ් එකෙන් එන කෙනෙක් නම් ඒ සුදුසු ලේ තියෙනවා නම් ඔයාට රොයල් බ්ලඩ් එකකින් ඒ ලිනියේජ් එකකින් රොයල් ලිනියේජ් එකකින් එනවා නම් අනිවාර්යෙන්ම ඔයා මේ සෙකන්ඩ් මේ ටාස්ක් එක පාස් වෙන්න ඕන. ඒ තමයි අර අපි කලින් මතක් කරපු heart shape herb එක ඔයාට ඉන්ජෙක්ට් කරනවා. ඒක ඉන්ජෙක්ට් කරායින් පස්සේ මේ ඔයා මේ බ්ලැක් පැන්තර් කෙනෙක් වෙන්න සුදුසු නම් ඔයාට අනිවාර්යෙන්ම යම්කිසි එන්හාන්ස් බලයක් හම්බ වෙනවා. මේක අනිවාර්යෙන්ම ශාරීරික වගේම ශාවිත මානසිකවත් මේ වෙනස් වීමක් බවට පත් වෙනවා. සුපර් හියුමන් ස්ට්‍රෙන්ත් එකට අමතරව ස්පිරිචුවලිත් ඔයා පොඩ්ඩක් වැඩි දියුණු බවට පත් වෙනවා. හැබැයි මේ heart shape එක කෑවහම මේක ඩයිජෙස්ට් ඉන්ජෙස්ට් කරගත්තාම ඔයා බ්ලැක් පැන්තර් කෙනෙක් වෙන්න සුදුසු නැත්තම් මොකද්ද වෙන්නේ අපිට? එහෙම වුණොත් ඔයාට මේක විස වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපේ එරික් කිල්මොංග ගමු. එරික් කිල්මොංග කොමික් වලදී එකපාරක් ඕක ඉන්ජෙක්ට් කරගන්නවා. හැබැයි මිනිහා නියර්ලි ඩයි වෙනවා. ඒ මැරෙන්න හදනවා. ඩයි. මැරෙන්න හදනවා. ඉතින් මේ ওই කතන්දරෙන් පස්සේ මේ මැරෙන්න මෙයා කොහොම හරි බේරලා මෙයා අර සින්තසයිස් කරගත්තු සීරම් එකක් ඔය එකක් තමයි අර සුපර් හියුමන් ස්ට්‍රෙන්ත් එක ගන්න මෙයා යූස් කරන්නේ. ඒත් එක්කම ශාවිදු මේ අර අපි දැන් කිව්වනේ මේ අර අමුතු බලයක් හම්බ නැහැ කියලා. මේ බලයන් ගැන කතා කරමු අපි. මොනවාද මේ බලය? මේ heart shape herb එක ඉන්ජෙස්ට් කරගත්තයින් පස්සේ අර බ්ලැක් පැන්තර් කෙනෙක්ට හම්බෙන සුපර් හියුමන් පැක් එකක් තියෙනවා. මේක අර සාමාන්‍යයෙන් අර සාමාන්‍ය සුපර් හීරෝ කෙනෙක්ට හම්බෙන පැක් එකම තමයි. සුපර් හියුමන් ස්ට්‍රෙන්ත් එක, සුපර් ස්පීඩ් එක, සුපර් ඇජිලිටි එක, සුපර් රිෆ්ලෙක්සස් තමයි. සෙන්සර්ස් එහෙම වැඩි වෙනවා. ඒ කියන්නේ බ්ලැක් පැන්තර්ට හැකියාවක් තියෙනවා සමිදු. එයාගේ සතුරා දිහා මේ එක එල්ලේ බලලා එයාගේ අර කොහොමද නාඩි වැටෙන ප්‍රමාණය යා බොරුවක්ද කරන්නේ නැත්තම් මොකෙද්ද මූ කියලා අර ඩෑඩෙවිල්ට තියෙන අර සෙන්සර්ස් තියෙන්නේ. ඒ වගේ එන්හාන්ස් සෙන්සර්ස් ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒත් එක්කම ශාවිද මේ හීලින් ෆැක්ටර් එකකුත් තියෙනවා. අර මේ ඩෙඩ්පූල්ගේ වුල්වරීන්ගේ වගේ හීලින් ෆැක්ටර් එකක් නන් නෙවෙයි මේක. නමුත් හීලින් ෆැක්ටර් එකක් තියෙනවා. යම් තාක් දුරකට සටනකදී තුවාලයක් වුණාම මේක රිකවර් කරගන්න පුළුවන් ප්‍රමාණයක හීලින් ෆැක්ටර් එකක් තියෙනවා. ඒ වගේම අපිට තාමතක් කරන්න ඕන සුවිශේෂී පව එකක් තමයි මේ නයිට් විෂන් කියන එක. බ්ලැක් පැන්තර් ගොඩක් වෙලාවට මේ වැඩ කරන්නේ රෑටනේ. ඒ සූට් එකම පේනවනේ. ඔව් අනිවාර්යයෙන්ම. මේ ඒක නැත්නම් ඉතින් වැඩකුත් නැහැ බ්ලැක් පැන්තර් කෙනෙක් වුණා කියලා. ඉතින් මේ තව කතන්දරයක් තියෙනවා. දැන් අපි ශාරීරිකනේ මානසිකව ගත්තොත් කොහොමද ශාරීරික? ඔව් මේ මානසික හැකියාවන් ගැන කතා කරනකොට මේක අර පොඩ්ඩක් මානසිකව කියන එකටත් වඩා අපිට කියන්න පුළුවන් ස්පිරිචුවල් පවර්ස් ගැන තමයි මෙතනදී කතා කරන්න වෙන්නේ බ්ලැක් පැන්තර් කෙනෙක් සතු වෙන. එතනින් පළවෙනි එක විදිහට අපිට ගන්න පුළුවන් මේ බ්ලැක් පැන්තර් හඳුන්වන තව නමක් තියෙනවා මේ කිං ඔෆ් ද ඩෙඩ් කියලා. මොකද මැරිලා වගේ නෑ මේ මම මේ කල්පනා කරේ මට ওই පව එක හම්බුනා නම් කොහොමද ආතල් එක කියලා නෑ ඔව් කතා කරේ ඔව් ඉතින් මේ බ්ලැක් පැන්තර් කෙනෙක්ට අර එන තව පව එකක් තමයි යාට පුළුවන් මලවුන් එක කතා කරන්න නැත්නම් හරියටම කිව්වොත් මලවුන් පාලනය කරන්න පුළුවන් හිතන්න සොම්බි ආමි එකක් ආව කියලා බ්ලැක් පැන්තර්ට පුළුවන් මේ සොම්බි ආමි එක තමන්ගේ අනසකට පතුරවලා ගන්න හොඳයි නේ හොඳ පැකේජ් එකක් ඔව් ඉතින් තව කතන්දරයක් තියෙනවා ශමිදු ඔය මේ ඔය ලිනියේජ් එක පැන්තර් ලිනියේජ් එක තියෙන්නේ මේ බ්ලැක් පැන්තර් කෙනෙක් හරියට ෆික්ස් වුණා කියලා කිව්ව එයාගේ මෙන්ටල් එකට එයාට කලින් හිටපු බ්ලැක් පැන්තර් ඊටත් කලින් හිටපු බ්ලැක් පැන්තර් ඒ හැම කෙනාගේම පවර්ස් මේ මූව්ස් ඒ වගේම ඒ විතර නේ මතකයන් සහ තව නිකන් අර මේ මොනවාද සටන් කලා ඔය හැමදේම ප්‍රගුණ කරන්න පුළුවන් ඒක නිකන් හරියට නිකන් all in one streaming service එකක් වගේ ඔක්කොම තියෙනවා යාට මේකට අපි නමක් කියනවා මේ පැන්තර් විස්ඩම් එක නැත්නම් පැන්තර් නොලෙජ් එක කියලා. මේක අපි දැකලා තියෙනවා මේ අමිල මේ බ්ලැක් පැන්තර් කතන්දරේ විතරක් නෙමෙයි මේ ඇවටාර් එහෙම. ඇවටාර් එකේ තියෙනවා. ඔය හැම Assassin's Creed එකේ අර ඩෙස්මන්ගේ ලිනියේජ් එකට යනකොට නිකන් පොඩි ග්ලිම්ප්සස් අපිට හම්බ වෙනවා. ඉතින් මේ වගේ කතන්දර ගොඩක් එක්ක
තව අර නෙක්‍රොපොලිස් කියන කතන්දරේ මතකද? ඔව්. ජොනතන් හික්මන්ගේ කොමික්ස් වලදී තමයි මේ නෙක්‍රොපොලිස් කියන මේ අර මලවුන්ගේ නගරය කියන මේ කතන්දරේ concept එක. අපි දන්නවා ඇස්ගාඩ් වල තියෙන වල්හාලා කියලා වෙනම සුවිශේෂී. ඒ කියන්නේ ඇස්ගාඩියන් වරු මරුණාම යන්නේ වල්හාලා වලට. ඒ වගේම වකණ්ඩ දේශයේ ඉන්න මිනිස්සු මරුණාම යන්නේ මේ මෙහෙට කොහෙද නෙක්‍රොපොලිස් වලට. ඒක නිකන් අර මේ ලෝඩ් ඔෆ් ද රින්ග් එකේ කට්ටිය මන්ඩෝස් වලට යනවා වගේ. අන්න ඉතින් මේ කතන්දරෙන් පස්සේ ශමිදු අපිට කතා කරන්න තියෙන වැදගත්ම කාරණේ තමයි මේ එතකොට මේ අපේ ඉස්සරහා අපේ මේ ටීචර්ලා මේ මෙයාට හම්බෙලා තියෙන පවර්ස් ඔක්කොම මේ බ්ලැක් පැන්තර් කෙනෙක් උන නිසාම හම්බුනා පවර්ස්ද නෑ ශමිදු. මෙහෙම කාරණයක් තියෙනවා. මේ අර හම්බෙන පවර්ස් සෙට් එක වෙනම කතාවක්. හැබැයි එයා පර්සන් කෙනෙක් විදිහට එයා ඇකියුමුලේට් කරගන්න ස්කිල් එක වෙනම කතාවක්. උදාහරණයක් විදිහට ගත්තයින් පස්සේ ශමිදු අපි මේ බෂෙන්ගා ගත්තයින් පස්සේ බෂෙන්ගාගෙන් පස්සේ මේ වකණ්ඩා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මෙයාලා මේ පොඩ්ඩ හොරාට මේ වයිබ්‍රේනියම් මුළු ලෝකේ පුරාම විකිණුවා. මේ විකුණලා මම මේ කතාව කියන්නේ මේ නිකන් මේ බිස්නස් එන්ටර්ප්‍රිනර්ස්ලා ඉන්නවා නම් මේක බලනවා නම් මේ අර අමුතුවට හිතන්න එපා. මේ කතාව කියන්නේ මේ නිසා වකණ්ඩා ශීඝ්‍රයෙන් දියුණු වෙන්න ගත්තා. අපි මේ සාමාන්‍ය මෝටර රථ නිපදවන්න බලාගෙන ඉන්න කාලේ වෙනකොට මුන් පියාඹන වාහනත් නිපදවල ඉවර. මේ අර මෙයාලා පොඩි කාලෙකින් පට්ටම රිච් කන්ට්‍රි එකක් බවට පත් වුණා. හැබැයි මේක යාලා අමින සංගවල තිබ්බේ ලෝකෙන් සංගවල තිබ්බේ. මොකද අර පිට රටවල් වලින් එන්න පුළුවන් බලපෑම් වලින් බේරෙන්න උපක්‍රමයක් විදිහට මෙයාලා අර සංගවුණු රාජ්‍යයක් පිටතට පෙන්වුවේ මෙයාලා ගොඩක් දුප්පත් රාජ්‍යයක් විදිහට. හැබැයි ඇතුලෙන් ගොඩක් සංකීර්ණ ගොඩක් ඇඩ්වාන්ස් ටෙක්නොලොජිකල් ඇඩ්වාන්ස් රාජධානියක්. අනිවාර්යයෙන්ම. ඒ හැබැයි මේ පිටත ලෝකෙ කට්ටිය සමහරු හොවර්ඩ් ස්ටාක්, ටෝනි ස්ටාක්, අපේ ලයිසියස් ක්ලොස් තව ඩොක්ටර් ඩූ ඒ කට්ටිය දැනගෙන හිටියා මේ මෙතන මොකක් හරි හොරයක් තියෙනවා කියලා. මේ වයිබ්‍රේනියම් කියන ලෝහය මේ මෙහෙන් එන්න මේ නිකන් මේ මුන් නිකන් ඉන්න විදියක් නැහැනේ මෙච්චර ගානකට වුණා. ඉතින් මේ කතන්දර ගොඩක් නිසා මෙයාලට මාරම මේ මණී ඇති ටෙක්නොලොජි එක ඇති මාරම ශක්තියක් තිබුණා. අන්න මේ හේතුව නිසා මෙයාලගේ ඔය නොලෙජ් එක මේ තව අනිත් අයගේ ශක්තියින් දියුණු කරන්න උපරිම මේ කැපකිරීම කරා. උදාහරණයක් විදිහට ටීචර්ලා බ්ලැක් පැන්තර් වෙන්න කලින් මුළු ලෝකේ පුරා තියෙන ගොඩක් විශ්වවිද්‍යාල වලින් අර හොඳ උපාධි සහ මේ දැනුම එකතු කරගත්තු කෙනෙක්. දැන් අපි ඔයාගේ අර කලින් බැට්මෑන් වීඩියෝ එකේ බෲස් වේන් කියපු චාරිකාව දැක්කනේ. අනේ ඒ වගේ කතන්දරයක් බ්ලැක් පැන්තර්ටත් තියෙනවා. ඒ වගේම තව කියන්න ඕන මේ සටන් කලා. දැන් අපි හිතන් ඉන්න මේ දැන් කිව්වනේ මේ අර ලිනියේජ් එකේ කලින් ඉඳපු කට්ටියගේ සටන් හැම එකම පුරුදු වෙනවා කියලා. මේ ඒ ඇරුණාම මෙයා දැනට තියෙන ලෝකේ තියෙන හැම සටන් කලාවක්ම වගේ මාස්ටර් කරපු කෙනෙක් තමයි ඔය බ්ලැක් පැන්තර් චල්ලා කියලා කියන්නේ. හරියට බැට්මෑන් වගේ. ඔව් අනේ මේ හැබැයි මේ මාවල් ඒක වෙනම කතාවක්. වෙන රටවල් වල ඉගෙන ගත්තා කිව්වහම මට මතක් කරන්න ඕනේ දෙයක් තමයි මේ ටී චල්ලා කියන මේ බ්ලැක් පැන්තර් අපේ වර්තමාන බ්ලැක් පැන්තර් ඇත්තටම මේ ඇමරිකාවෙන් ඉගෙනගෙන තියෙන ඒ වගේම මේ එංගලන්තේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලෙනුත් ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඉගෙනගෙන මේ ඇත්තටම මේ ෆිසිසිස්ට් කෙනෙක් නැත්නම් භෞතික විද්‍යාඥයෙක් බවට පත් වෙලා තියෙනවා. මුලයක් නේ. ඔව් අනිවාර්යයෙන්ම. ඉතින් ඒත් එක්කම මේ ශමිදු මේ අපි ඉස්සරහට කතා කරගෙන ගියොත් මේ බ්ලැක් පැන්තර් ගැන තවදුරටත් මේ එතකොට මේ ටීචර්ලාට තියෙන විශේෂ මේ හැකියාවන් මොනවාද? තව මොනවාද අපිට කතා කරන්න පුළුවන්? ඔව් ඒව ගත්තොත් අර අමිල කලින් කිව්වා වගේ මේ බ්ලැක් පැන්තර් කියන මැන්ටල් එක නැත්නම් ඒ සුපර් පවර් එකත් එක්කම යාට සුපර් පවර්ස් ටිකක් වෙනවා. හැබැයි එයා අර ටීචර්ලා කියන මිනිස්සෙ විදිහට ගත්තාම හයි IQ එකක් තියෙනවා. මේක ඇත්තටම අර අපි කලින් කිව්වා වගේ මේ මාවල් විශ්වයේ ඉන්න අර බලවත්ම කට්ටිය බැත්තාම බ්ලැක් පැන්තර් ඔබ්වියස්ලි මේ ඉන්නවා. හැබැයි බුද්ධිමත්ම අය අතරත් ටීචර්ලා ඉන්නවා. ටීචර්ලා ඉන්නවා. කරට කර ඉන්නවා. රීඩ් රිචර්ඩ්ස්, ටෝනි ස්ටාර්ක් ඊළඟට එක්සේවියර්, චාල්ස් එක්සේවියර්, ප්‍රොෆෙසර් එක්ස් ඊළඟට හල්ක්. ඒ හැමෝත් එක්කම කරට කර ඉන්න පුළුවන් IQ එකක්. නැත්නම් බුද්ධි මට්ටමක් මේ ටීචර්ලාට තියෙනවා. ඒ වගේම ටීචර්ලා කියන්නේ ඉතාමත් දක්ෂ අභියාවුද නිපදවන්නේ. නිපදවන්නේ නිර්මාණය කරන්නේ. ඉතින් ඔය වගේ විශේෂ හැකියාවන් කිහිපයක්ම මේ ටීචර්ලාට තිබුණා. තව මේ උපාය මාර්ගati ස්ට්‍රැටජිස්ට් කෙනෙක්. ස්ට්‍රැටජිස්ට් කෙනෙක් අර උදාහරණයක් විදිහට ගත්තොත් මේ මෙයාට ගැලැක්ටස්ට එරෙහිවත් මේ අර බෑකප් ප්ලෑන් එකක් තිබිලා තියෙනවා හැම වෙලේම. මෙන්න මේ කතන්දර හැමදේ නිසාම දැන් අපි ෆිල්ම් එකේ දැකපු කාරණාව වෙනම කාරණාවක්. නමුත් කොමික්ස් වලදී මේ ටීචර්ලා කියලා කියන්නේ අර නොසලකා හැරිය යුතු චරිතයක් නෙවෙයි කිසිසේත්ම. ඒ නිසා මොහු වරක මේ ඇවෙන්ජර්ස් ටීම් එක ලීඩ් කරන තර්තය බවටත් පත් වෙනවා. අනිවාර්යයෙන්ම. මම පොඩි උදාහරණයක් දෙන්න ශමිදු. මෙතනදී මේ 1966 දී මේ අපේ බ්ලැක් පැන්තර් මේ ඩිබේට් එක ගන්නේ අපේ ෆැන්ටාස්ටික් 4 කොමික් එකේ. මේකේ පොඩි රසවත් සිදුවීමක් වෙනවා අත්‍තරම කිව්වොත්. මේ
බ්ලැක් පැන්තර් අපේ මේ ටිචල්ලා යවනවා මේ අපේ ෆැන්ටාස්ටික් 4 ටීම් එකට පොඩි මැසෙන්ජර් එකක්. මේ මැසෙන්ජර් එකෙන් කියන්නේ මෙයාලට වකණ්ඩා වලට ඇවිල්ලා පොඩි නිකන් වැකේෂන් එකක් වගේ ගත කරන්න කියලා. ඉතින් අපේ මේ රීඩ් රිචර්ඩ්ස්ත් අපිටත් වැකේෂන් එකක් ඕනේනේ කියලා සෙට් එකව බහිනවා ගේමට. හැබැයි මිනිහා දැන් වකණ්ඩා හොයාගෙන එනකොට එකපාරට ගස් අස්සෙන් මෙහෙම එනකොට මේ එකපාරට යුටෝපියා එකක් වගේ ලොකු නගරයක් දියුණු නගරයක් පේනවා. මෙයාලා මෙතනින් බහලා බලනකොට ටික වෙලාවකට පස්සේ එකපාරට මේ ඔය පැන්තර් කෙනෙක් වගේ ඇඳගත්තු මිනිස්සෙක්. ඒ කියන්නේ අපේ ටීචල්ලා මේ ෆැන්ටාස්ටික් 4 ටීම් එකට ඇටැක් කරනවා. මෙයා කොයිතරම් උපායශීලීද කිව්වොත් මේ කතන්දරේදී මෙයා මුලින්ම කරන්නේ මේ ෆැන්ටාස්ටික් 4 ටීම් එක කඩනවා. හතරට කඩනවා. ඩිස්ඇසෙම්බල් කරනවා. ඔව් ඩිස්ඇසෙම්බල් කළා එකාව මේ වෙන වෙනම හන්ට් ඩවුන් කරනවා. හැබැයි මිනිහට එක තැනකදී පොඩ්ඩක් වරදිනවා. මේ ෆැන්ටාස්ටික් 4 ටීම් එකත් එක්ක අපේ වයට් කියලා චරිතයක් එනවා. මේ වයට් කියන චරිතය සාමාන්‍ය මිනිස්සෙක්, ටැක්ටිෂියන් කෙනෙක් හැබැයි. මෙයා මේ වයට් කියන චරිතය නොසලකා හැරලා ෆැන්ටාස්ටික් 4 කියන චරිත හතර ඔස්සේ තමයි මෙයා ඇටැක් කරන්නේ. මෙතනින් පස්සේ මේ වයට් කියන චරිතය මේ හියුමන් ටෝච් බේරගෙන ඊට පස්සේ හියුමන් ටෝච් ගිහලා අර කට්ටිය ක්‍රීඩ් රිචර්ඩ්ස්ලාව කට්ටියව බේරගෙන මේ බ්ලැක් පැන්තර්ව පරාජය කරනවා. එතනදී බ්ලැක් පැන්තර්ට හිතා ගන්න බැරි වෙනවා කොහොමද මෙයාලා මාව පැරද්දුවේ කියලා. හැබැයි මෙයා කියනවා මේ රීඩ් රිචර්ඩ්ස් කියනවා වයට් පෙන්නලා ඔයා මිනිස්සෙක්ගේ තියෙන ඇබිලිටි එක නොසලකා හැරලා තියෙනවා මෙතනදී කියලා. එතනදී මෙයා කොයිතරම් උපායශීලීද කිව්වොත් මෙයා අර වකණ්ඩා රාජධානිය හැම අතකින්ම ආරක්ෂා කරන්න ගොඩක් අර ටැක්ටික්ස් අරව මේව යොදලා තියෙනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා නිසාම අපේ මේ වකණ්ඩාව පාලනය කරන්න ප්‍රධානියෙක් වශයෙන් මේ ඉන්න ලිනියේජ් එකේ ටිචල්ලා කියලා කියන්නේ ප්‍රධානම චරිතයක්. ඉතින් මේ අන්තිම වෙනකන් මේ වීඩියෝ එක බලපු කෙනෙක් හිතනවා ඉතින් මොන මගුලක්ද බං මම මේ බ්ලැක් පැන්තර් ෆිල්ම් එකක් බලලා මොකද මේ අවුරුද්දකට විතර අවුරුදු 2කට 3කට විතර පස්සේ මේ බ්ලැක් පැන්තර් ගැන කතා කරන්නේ කියලා. මේකයි කාරණය. ඉස්සරහට ද රයන් කෝග්ඩ වැඩ පටන් අරගෙන තියෙන්නේ. ඉස්සරහට අපිට බ්ලැක් පැන්තර් ට්‍රිලොජි එක සම්පූර්ණ වෙන්න තියෙනවා. MCU එකේ ඉස්සරහට බ්ලැක් පැන්තර් කියන්නේ අනිවාර්යයෙන්ම පට්ටම ක්‍රූෂල් චරිතයක් වෙනවා. දැන් ටෝනි ස්ටාර්ක්ගේ නැතිවීමත් එක්ක ඔය හිඩස පුරවන්න අපිට කියන්න බෑ ටෝනි ස්ටාර්ක්ගේ අර ෆුල් මේ එයාව රිප්ලේස් කරන්න බ්ලැක් පැන්තර් එක. නමුත් කොමික් වලදී ඒ වගේ සිද්ධි වෙලා තියෙනවා. අඩුම තරමේ පොඩි කාලයකට හරි ලීඩ් එකක් ගන්න කවුරු හරි ඉන්න ඕන. මොකද බ්ලැක් පැන්තර් කියන චරිතය ගත්තොත් සල්ලි තියෙනවා, බලය තියෙනවා, ධනය තියෙනවා, බුද්ධිය තියෙනවා. ඔය හැමදේම තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒත් එක්කම මේ දැන් හිටියගම MCU එක අර ෆොක්ස් එකේ කොලේෂන් එකත් එක්ක හැම අතකින්ම මේ හීරෝස්ලා විලන්ස්ලා එනකොට මෙයාලා කොහෙන් හරි හඳුන්වලා දෙන්නත් එපා. එකපාර දාන්න බෑනේ බං. මේ කතන්දරෙත් එක්ක බ්ලැක් පැන්තර් කියන කෙනා හොඳ ප්‍රොෆයිල් එකක් හදාගෙන තියෙනවා. එයාගේ විලන්ස්ලාට සහ එයත් එක්ක කොලේට් වෙන හීරෝස්ලාට. ඉතින් අපිට දැනගන්න පුළුවන් මේ ඉස්සරහට බ්ලැක් පැන්තර් ෆිල්ම් එක බ්ලැක් පැන්තර් තනියමම ඉන්න එකක් නෑ. එහෙම වුණොත් හරිම අවාසනාවක් තමයි ඒක. මොකද රජෙක් වුණාම රජිනකුත් ඉන්න ඕන. අනිවාර්යයෙන්ම. ඒක ගැන කතා කරනකොට X-Men කතා සීරීස් වල ඉන්න ස්ටෝම් අපිට බලා ගන්න පුළුවන් වේද? වෙයි කියලා හිතමු. අපි ඉතින් මුදහත් ගව්වත් තියලා අමුඩ ගන්න හොඳ නැහැ ඉතින් මේ කතන්දරයේ කෙසේ වෙතත් මේ අපිට හොඳ සුපර් හීරෝස්ලා සහ විලන්ස්ලා ටිකක් බලා ගන්න පුළුවන්. මේ අපිට ඊළඟට ලිනියේජ් එකේ ඉන්න ෂූරි අපිට ෂූරිගේ තව ලොකු වැඩ ටිකක් බලා ගන්නත් පුළුවන් වේවිනේ. ඉතින් මාවල් ෆිල්ම්ස් බලන්න MCU එකේ ඉස්සරහට එන චරිත ගැන තේරුම් ගන්න මේ ඉන්ටරෙස්ට් එකක් තියෙනවා නම් ඔයාලට අපි මෙන්න මෙතනින් පටන් ගන්නවා මාවල් ලෝකයේ MCU එකට එන්න තියෙන චරිත පොඩ්ඩ හඳුන්වලා දෙන්න. ඒ වගේ පොඩි කතා අපි කතා කරනවා. මේ කතාව ඇතුළේ අපි කොමික් ඇස්පෙක්ට් එකෙන් ලොකුවටම ගියේ නැහැ. අපි කොමික් මෙන්ෂනින් එකක් කරා. මොකද කතාව මෙතන කියනවට වඩා ඔයාලට හොයාගෙන කතාව බලන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඒක ලොකුවටම වටිනවා. ඉතින් ඔන්නෝගයි අද කතාව. අපි බ්ලැක් පැන්තර් ගැන කතා කරා. මොනවද අපි කතා කරන්නේ? බ්ලැක් පැන්තර්ගේ ලිනියේජ් එක ගැන කතා කරා, වකණ්ඩා ගැන කතා කරා. මේ වකණ්ඩා කියන්නේ වැකන්ද නෙමෙයි. මම පොඩ්ඩක් වැරදුනා මට කලින්. කොහමරි වකණ්ඩාවල ඉතිහාසය ගැන කතා කරා. අපි ගොඩ්ස් ඔෆ් ඊජිප්ට් ගැන කතා කරා. තව මේ බ්ලැක් පැන්තර් කෙනෙක් වෙන්නේ කොහමද? try කරලා බලන්න. තව මේ බ්ලැක් පැන්තර් කෙනෙක් කොළ જાති කන්න යන්න එපා කියලා. ඒ වුණාට ඔය ක්‍රෝටන් කොළ එහෙම කාලා අහුවෙන්න එපා. මේ තව මේ කොහමද පවර්ස් මොනවාද උනේ මෙයාට? මෙයාගේ අද වෙනකල් ලිනියේජ් එකේ කොහමද විශේෂ තැන් ගැන අපි පොඩ්ඩක් කෙටියෙන් සඳහන් කරා. ඉතින් මෙතනින් එහාට ඔයාලා Marvel's, DC's, Lord of the Rings, classical films ඕන මගුලක් ඕනම දෙයකට මේ geek cult එකට අදාළ ඕනම දෙයක් ගැන කතා කරන්න කැමති නම් එන්න මේ platform එකට.
අපිත් එක්ක එකතු වෙලා ඉන්න මේ අපි දිගටම මේ සම්බන්ධව කන්ටෙන්ට්ස් ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම යාළුවොත් එක්ක ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරගන්න, බෙල් එක කුඩු කරන්න. එන්න වැන්ද බෙල් එක කුඩු කරන්න. මේ අනිවාර්යෙන් එච්චරයි. එහෙනම් මේ එහෙනම් මේ වගේ තවත් කොමික් වීඩියෝ එකක් එක්ක හම්බෙමු. මේ තව දෙයක් කියන්න තියෙනවා. අපි මාවල් DC දෙකම කතා කරාට අපි අර මාවල් ටාර්ට්ස්ලවත් DC ටාර්ට්ස්ලවත් නෙවෙයි. අපි දෙකටම කැමති. අපිට ඔය දෙකම එකම වගේ. ඉතින් මේ වගේ තවත් රසවත් කතාවක් එක්ක අපි ආයෙ හම්බෙමු. ඊළඟ කතාව තවත් රසවත්. එහෙනම් stay safe, stay high. මේ අපේ ඩාක් වීඩියෝ එකේ ෂෝට් ෆිල්ම් කැලේ හිටිය සහෝදර තඩිය පොරක් කොහේ රජ කෙනෙක් නේද? මේ මොකටවත් කියන්න එපා. හොඳයි මේක රහස. මේ ඔබ දන්නවා ස්වාසිලන්තේ කියලා රටක් තියෙන්නේ. ඒකේ ඩයල් එක තමයි පොඩ්ඩක් බලපන් මේ රජු විදියට ඉන්නේ. කෙල්ල ටිකක් වට කරගෙන දැන් ඒක සීන් එකේ ඉන්නේ. හා වැඩක් නෑ බයි. ඉතින් අපි තාම මේ